මේ ගානත් හදන්න රූපයේ දැක්වෙන්නේ සරල සම එහා බී සිරස් ලෝහ කණු දෙකක් වන අතර එක් එක් කණුවේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 15යි. ද දිග මීටර් 2 බැගින් වේ. කණු දෙක මත තබා ඇත්තේ කිලෝග්‍රෑම් 200ක ස්කන්ධය සහිත ලෝහ බාල්කයකි. කණුව මත ඇතිවන ප්‍රත්‍යබලය සොයන්න මුල් දිග මීටර් 2ක් නම් ලෝහය කණු සාදා ඇති ලෝහයේ යම් මාපාංකය දීලා තියෙනවා දිගෙහි අඩුවීම E කීයද කියලා අහන්නේ. එතකොට මුලින්ම බල ලකුණු කරන්න ඕනේ. බල ලකුණු කරලා ප්‍රත්‍යබලය අහන්න නිසා F බෙදීමේ දාන්න පුළුවන්. මෙතනදී කණුව කොන්ක්‍රීට් බාල්කයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි. බර ලකුණු කරොත් එනවා නිව්ටන් 2000ක්. එතකොට නිව්ටන් 2000ක් ආපුවාම නිව්ටන් 2000ක් එනවා. ඒතර ඒක සමානව කණු දෙකට බෙදලා ගියාම එක කණුවකට එන බලය නිව්ටන් 1000යි. ඒකයි අපි දාගන්න ඕනේ. එතකොට එක කණුවකට තමයි F බෙදීමේ දාන්නේ. කණු දෙකටම දාන්න බෑ. F 1000යි හරස්කඩ වර්ගඵලය දාන්නවා. ආදේශ කරලා සුළු කරපුවාම මෙහෙම එනවා 6.6 වැඩි කිරීම 10.5යි වර්ග මීටරයට නිව්ටන්. ඊළඟට අහනවා කණුවේ දිගෙහි අඩුවීම හුක් නියමයේ දැම්මොත් ප්‍රත්‍යබලය අපි කලින් හොයාගත්තු එක දාන්න දශම ගාන දාන්න එපා 6යි 6 ඒක බෙදිලා ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ඊට කලින් හොයාගත්තු භාග සංඛ්‍යාව දාන්න. එතකොට නිවැරදි උත්තරේ එනවා. E හොයන්න පුළුවන්. E එක පැත්තකට තනි කරලා ගත්තොත් 0.666 වැඩි කිරීම 10 කියලා එනවා. E මේ ගානත් හදාන්න. නිවසක ජලය ලබා ගැනීමට ලීටර් 2000ක ප්ලාස්ටික් ටැංකියක් තබා ඇත්තේ සරල සම සිරස් කොන්ක්‍රීට් කණු 3ක් මතයි. කණු 3 සම්පාද ත්‍රිකෝණයක ශීර්ෂවල තබා ඇත. ටැංකිය තබා ඇත්තේ සෑම කණුවකටම සමාන බල ඇතිවන ලෙසයි. හිස් ටැංකියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි. ජලයේ ඝනත්වය 1000යි. කොන්ක්‍රීට් වල ભેදක ප්‍රත්‍යබලය කියන්නේ කැඩෙන්න නම් දෙන්න ඕනේ ප්‍රත්‍යබලය දීලා තියෙනවා. නම් ටැංකිය පිරෙන තෙක් සුරක්ෂිතව ජලය ගබඩා කර තැබීමට කණුවක හරස්කඩ වර්ගඵලය කීයද කියලායි හොයන්න ඕනේ. දැන් මෙතන කණු 3ක් තියෙනවා. එතකොට ටැංකියේ ස්කන්ධයයි ජලයේ ස්කන්ධයයි හොයලා මුළු ස්කන්ධය නිව්ටන් කරලා 3ට බෙදලා එක කණුවකට දාන්න ඕනේ. බලන්න හදන්න. එතකොට මුලින් ටැංකියේ ස්කන්ධය හොයන්න ඕනේ. ජලය සම්පූර්ණයෙන් පුරවපුවාම ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම පරිමාව ඝනත්වය 1000යි කියලා දීලා තියෙනවා. ටැංකියේ පරිමාව ලීටර් 2000යි කියන්නේ ඝන මීටර් 2යි. එතකොට නෝ ජලය සම්පූර්ණයෙන් පුරවපුවාම ටැංකියේ තියෙන ජල ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක්. ටැංකියේ ස්කන්ධයත් කිලෝග්‍රෑම් 60ක් දීලා තියෙන නිසා එතකොට මුළු ස්කන්ධය එනවා 2060ක්. ඒක නිව්ටන් කරපුවාම 20600ක් මුළු බලය එනවා කණු 3 මත. එතකොට එක කණුවක හොයන්න 20600 3ෙන් බෙදන්න ඕනේ. එතකොට එනවා එක් කණුවක් මත බලය. හරි. එතකොට ආදේශ කරනවා ප්‍රත්‍යබලය සමානයි F බෙදීම A. මෙතන ભેදක ප්‍රත්‍යබලය දීලා තියෙනවා. එහෙනම් ප්‍රත්‍යබලයට ආදේශ කරන්නේ කැඩෙන්න නම් දෙන්න ඕනේ බලය 4 වැඩි කිරීම 10 6ක් දෙන්න ඕනේ වර්ග මීටරයට නිව්ටන්. අපි F හොයාගත්තා 20600 බෙදීම 3. හරස්කඩ වර්ගඵලය තමයි අහන්නේ. එහෙනම් මේක සුළු කරොත් ටැංකියේ හරස්කඩ වර්ගඵලය හොයන්න පුළුවන් එක් කණුවක් මත. එතකොට මෙහෙම උත්තරයක් එනවද බලන්න. 17.16 වැඩි කිරීම 10 එනවා වර්ග මීටර වලින් එන්නේ. මේ ගානත් හදන්න. 0.8ක් මීටර දිග තඹ කම්බියක් සහ 0.9 මීටර දිග වාණේ කම්බියක් එකට පැසීමෙන් සංයුක්ත කම්බියක් සාදා ඇත. කම්බිවල විස්කම්භ සමාන වන අතර 0.25 මිලිමීටර වේ. සංයුක්ත කම්බියේ එක් කෙළවරක් දෘඩ ආධාරකයකට සවි කර අනෙක් කෙළවර කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් යොදන ලදී.
සංයුක්ත කම්බියේ මුළු විතතිය ගණනය කරන්න යම් මාපාංක දීලා තියෙනවා. එතකොට මෙහෙම කරන්න ඕනේ කම්බි දෙක එකට තියලා පාස්සලා තියෙන්නේ. එම පාස්සපුවාම අපි කම්බි දෙකට වෙන වෙනමයි සමීකරණය දාන්නේ. මෙතන නිව්ටන් 50ක බලයක් දීලා තියෙන්නේ. එතකොට හරස්කඩ වර්ගඵලය නෙමෙයි දීලා තියෙන්නේ විස්කම්භය. එතකොට πr වර්ගය දාලා ඒ හොයා ගන්න ඕනේ. එතකොට වෙන වෙනමම සමීකරණේ දාලා f බෙදීමේ සමානයි y වාරයක් e බෙදීමේ l වෙන වෙනම දාලා විතති දෙක හොයලා ඒ දෙක එකතු කරන්න තියෙන්නේ. මේ ගානත් හදාන්න. මීටර දෙකක් දිග වාණේ කම්බියක විස්කම්භය මිලිමීටර දෙකක් වන අතර එහි කෙළවර අචලව සම්බන්ධ කර අනෙක් කෙළවරට කිලෝග්‍රෑම් 15ක භාරයක් එල්ලා ඇත. විතතිය සොයන්න යම් මාපාංකය දීලා තියෙනවා. මේ ගානත් හදන්න. යකඩ කම්බියක දිග 2.8 මීටර වන අතර හරස්කඩ වර්ගඵලය 0.5 වැඩි කිරීම 10^3යි. වර්ග සෙන්ටිමීටර් වේ. එහි 0.8 මිලිමීටර් විතතියක් ඇති කිරීම සඳහා කිලෝග්‍රෑම් 0.75ක ස්කන්ධයක් අවශ්‍ය වේ. යකඩවල යම් මාපාංකය සොයන්න. ඊළඟට අපි කරන්නේ L දිග තන්තුවක් කම්බියක් වෙන්න පුළුවන්. මේ වගේ ලෝහ කම්බියක් අපි මෙතනදී ගමු. අරගෙන ඒකෙන් තුලා තැටියක් එල්ලෙනවා. එල්ලලා අපි ඒ තුලා තැටියට ස්කන්ධය වැඩි කරගෙන යනවා. තුලා තැටියට දාන්න. එතකොට මොකද වෙන්නේ? මේ කම්බියේ දිග වැඩි වෙනවා. මෙහෙම තුලා තැටියට ස්කන්ධ එකතු කරනවා මේ තන්තුව කැඩිලා යනකම්. එහෙම එකතු කර කර විතතිය මනිනවා. එතකොට ආරම්භක අවස්ථාවේදී දිග L විතතියක් නැහැ. ඊළඟ අවස්ථාවේදී යම් කිසි විතතියක් එනවා පළවෙනි අවස්ථාවේදී. අපි ස්කන්ධයක් දානවා. එතකොට පල්ලෙහාට බලයක් එනවා. ඊළඟට ආයෙත් ස්කන්ධය වැඩි කරනවා. වැඩි කර කර ඊ මනිනවා. එහෙම මැන්නහම අපිට පුළුවනි ප්‍රස්ථාරයක් අඳින්න. F1 F2 F3 කියලා තන්තුව කැඩෙනකන් විතතිය මයින්නවා. මෙතනදී E1 E2 එහෙම. එහෙම මැනලා ප්‍රස්ථාරයක් අඳිනවා. ඒ ප්‍රස්ථාරය එන්නේ මෙහෙම. ස්වායත්ත විචල්්‍ය විදියට E ගන්නවා. පරායත්ත විචල්්‍ය විදියට F ගන්නවා. නැත්තම් ඊට එදිරිව F ප්‍රස්ථාරයක් අඳිනවා. විතතියට එදිරිව කියලා කිව්වොත් ඒ එදිරිව කියන එක x අක්ෂයට ගන්න ඕනේ. අනිත් එක y අක්ෂයට ගන්නෙ. ස්වායත්ත විචල්්‍ය විදියට E ගන්න කියලා කිව්වොත් ස්වායත්ත විචල්්‍ය කියන අකුර x අක්ෂයට ගන්න ඕනේ. ස්වායත්ත විචල්්‍ය විතතිය ස්වායත්ත විචල්්‍ය ලෙසගෙන කියලා කිව්වොත් ස්වායත්ත විචල්්‍යයට කියන්නේ විතතිය. එහෙනම් ඒක ගන්න ඕනේ x අක්ෂයට, අනිත් එක y අක්ෂයට ගන්න ඕනේ. ඒතර මේ දෙකත් මතක තියාගන්න. එදිරිව කියලා දෙන්නත් පුළුවන්. ස්වායත්ත විචල්්‍ය ලෙසගෙන කියලා දෙන්නත් පුළුවන්. එහෙම ප්‍රස්ථාරයක් අඳින්න කියලා කිව්වොත් එහෙම ප්‍රස්ථාරය ඇඳහම මේ විදියට එනවා. ආරම්භයේදී බලය බිඳුවයි. ඒ බලය ක්‍රමයෙන් වැඩි කරගෙන ගියේ. ඒත් එක්කම අපි ඒ අවස්ථාවේදී E මැනගෙන ගියා. එහෙනම් මැනගෙන ගිහිල්ලා මේ ප්‍රස්ථාරය අඳිනවා. මෙතනදී යොදන බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට විතතියත් ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. එතකොට මේ ටික සරල රේඛාවක් විදියට එන්නේ පළවෙනි අවස්ථාවේදී. ඊට පස්සේ
වක්‍රය පොඩ්ඩක් වක්‍ර වෙනවා. ඊට පස්සේ තව ටිකක් ඉහළට ගිහිල්ලා වක්‍රය පාත් වෙනවා. එතකොට මේ වක්‍රයේ ප්‍රධාන ලක්ෂ තුනක් එනවා. එකක් මෙතන A, මෙතන B, මෙතන C. ඔය ලක්ෂ තුනට නම් තුනක් කියනවා. A ලක්ෂයට කියනවා සමානුපාතික සීමාව, B ලක්ෂයට කියනවා ප්‍රත්‍යස්ත සීමාව, C ලක්ෂයට කියනවා ભેදක ලක්ෂය. මේ ටික ලියා ගන්න. A සමානුපාතික සීමාව, B ප්‍රත්‍යස්ත සීමාව, C ભેදක ලක්ෂය. ඒතර ඕගොල්ලන්ට මතක ඇති හුක් නියමයේ මුලින්ම පටන් ගත්තේ සමානුපාතික සීමාව තුල ප්‍රත්‍ය බලය වික්‍රියාවට දරන අනුපාතය නියතයක් කියලා. එහෙනම් කම්බිය ඇදෙනකොට ඒ සීමාවට යනකම් විතරයි හුක් නියමයේ සත්‍ය වෙන්නේ. එතනින් එහාට හුක් නියමයේ සත්‍ය වෙන්නේ නැහැ. එහෙනම් සමානුපාතික සීමාව කියන්නේ යොදන බලයත් එක්ක සමානුපාතිකව විතතිය වැඩි වෙන කොටසට. ලියන්නේ නම් සමානුපාතික සීමාව. සමානුපාතික සීමාව කියන්නේ යොදන බලයට සමානුපාතිකව විතතිය වැඩි වෙන උපරිම සීමාව. එතනින් එහාට යොදන බලයට සමානුපාතිකව විතතිය වැඩි වෙන්නේ නැහැ. ඒක උගල ප්‍රස්ථාරේ පේනවා. ප්‍රස්ථාරේ පොඩ්ඩක් වක්‍ර වෙනවා. විතතිය ටිකක් වැඩි වෙනවා යොදන බලයට සාපේක්ෂව. එහෙනම් සමානුපාතික සීමාවට යනකම් තන්තුවක් හෝ රබර් පටියක් මොකක් හරි ඇදලා අතෑරියොත් ආයේ මුල් පිහිටීමට එනවා. ඒකත් ලියන්න යටින් සමානුපාතික සීමාවට තන්තුව ඇද අතහැරිය විට නැවත මුල් පිහිටීමට පැමිණේ. ඊළඟ එක ලියන්න ප්‍රත්‍යස්ත සීමාව. ප්‍රත්‍යස්ත ලක්ෂණ පෙන්වන උපරිම සීමාව ප්‍රත්‍යස්ත සීමාව වේ. ඒකත් ලියන්න. ඊළඟට ප්‍රත්‍යස්ත සීමාවට තන්තුව ඇදලා අතහැරෙපුවාම ආයෙත් මුල් දිගට එනවා. ඒකත් ලියන්න. ප්‍රත්‍යස්ත සීමාවතෙක් වස්තුව ඇද අතහැරිය විට නැවත මුල් දිගට පැමිණේ. ඊළඟ එක ලියන්න C ભેදක ලක්ෂය. තන්තුව කැඩී යාමට භාජනය වන ලක්ෂය ભેදක ලක්ෂය වේ. එතකොට B ලක්ෂය පෙන්නට පස්සේ බලයක් යොදලා අතහැරියොත් තන්තුව මුල් දිගට එන්නේ නැහැ. යම්කිසි විතතියක් ඉතුරු වෙලා තමයි නවතින්නේ. ඒ නිසා BC සීමාවට ඇදලා අතහැරියොත් තන්තුව මුල් දිගට එන්නේ නැහැ. C ලක්ෂයට අදිනකොට තන්තුව කැඩිලා යනවා. ඒ නිසා C ලක්ෂයට කියනවා ભેදක ලක්ෂය කියලා. ඊළඟට අපිට පුළුවන් අපි දැන් ඉස්සර වෙලා යොදපු බලය F සමග ඇති වූ විතතිය තමා දත්ත අරගෙන ප්‍රස්ථාරයේ ඇන්දි. ඊට පස්සේ අපි දැන් මේ තන්තුවේ හරස්කඩ වර්ගඵලයක් දන්නවා. මුල් දිගක් දන්නවා. අපි වගුවක් ආයෙ හදනවා. ප්‍රත්‍ය බලය F බෙදීම A සහ වික්‍රියාව E බෙදීම L. F1 A එකෙන් බෙදලා එන අගය මෙතනින් දානවා. E1 L ගෙන් බෙදලා එන එක මෙතනින් දානවා. එහෙම බෙදලා ප්‍රත්‍ය බල වික්‍රියා ප්‍රස්ථාරයක් අඳිනවා. අපි ඒකට කියනවා ප්‍රත්‍ය බල වික්‍රියා සටහන කියලා. ඒකෙන්දී අපි වික්‍රියාවට එදිරිව තමයි ප්‍රත්‍ය බලය ප්‍රස්ථාරගත කරන්නේ. ලියන්න ප්‍රත්‍ය බල වික්‍රියා සටහන. ප්‍රත්‍ය බල වික්‍රියා සටහන. එතකොට වික්‍රියාව E බෙදීම L තමා ස්වයත්ත විචල්්‍යය. ලෙස ගන්න පරායත්ත විචල්්‍යය විදිහට F බෙදීම A y අක්ෂයට ගන්නවා. එහෙම අරගෙන අපි ප්‍රස්ථාරයක් අඳිනවා. ඒක ඇඳාම එනවා මේ විදිහට. අර කලින් විදිහටම තමයි එන්නේ. බල විතති ප්‍රස්ථාරයේ විදිහටම මූල ලක්ෂයෙන් පටන්ගෙන සරල රේඛාවක් මුලදී එනවා. ඊට පස්සේ ටිකක් නැමිලා සමානුපාතික සීමාවට ඇවිල්ලා ටිකක් නැමිලා ප්‍රත්‍යස්ත සීමාවට එනවා. ඊට පස්සේ ආයෙත් ටිකක් වැඩි වෙලා
අඩු වෙලා ભેදක ලක්ෂයට එනවා. අර කලින් ප්‍රස්ථාරයේ හැඩයමයි එන්නේ. එතන A ලක්ෂය, එතන B ලක්ෂය, එතන C ලක්ෂය. ලක්ෂ තුනේ වෙනසක් වෙන්නේ නැහැ. සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්ථ සීමාව සහ ભેදක ලක්ෂය. අර කලින් අර්ථ දැක්වීම තමයි එන්නේ. මේ ප්‍රස්ථාරෙත් අඳින්න. එතකොට මේ ප්‍රස්ථාරෙත් ඒ සීමාවට කියනවා සමානුපාතික සීමාව කියලා. එහෙනම් සමානුපාතික සීමාවට යනකම් විතරයි හුක් නියමය භාවිතා කරන්න පුළුවන්. එහෙනම් සමානුපාතික සීමාවට එහා පැද්දෙදී හුක් නියමයට ආදේශ කරලා උත්තර ගත්ත හැකි. නමුත් ඒ එන උත්තර වැරදි. ඒ නිසා සමානුපාතික සීමාව ඇතුලේ විතරයි හුක් නියමයට හරි උත්තරය එන්නේ. ඒ නිසා තමයි හුක් නියමයේ පටන් ගද්දී සමානුපාතික සීමාව තුළ ප්‍රත්‍යබලය වික්‍රියාවට දරන අනුපාතය නියතයක් කියලා කිව්වේ. මෙතනත් ලියන්න A කියන්නේ සමානුපාතික සීමාව, B කියන්නේ ප්‍රත්‍යස්ථ සීමාව, C කියන්නේ ભેදක ලක්ෂය. ඊළඟට මාතෘකාවල් ලියන්න ભેදක ප්‍රත්‍යබලය. හරි. ප්‍රත්‍යබල වික්‍රියා සටහන මතක ඇති ඉස්සර වෙලා යන්දා. ඒක A කියන්නේ සමානුපාතික සීමාව, Aට ඇද්දාම Bට ඇද්දාම ප්‍රත්‍යස්ථ සීමාව වෙනවා, C ભેදක ලක්ෂය. එතකොට මේ තන්තුව අදිනකොට මේ ප්‍රස්ථාරය ඇන්දේ තන්තුව කැඩෙන අවස්ථාව. නැත්නම් තන්තුව කඩන්න නම් දෙන්න ඕනේ ප්‍රත්‍යබලයට අපි කියනවා ભેදක ප්‍රත්‍යබලය කියලා. ඒක එන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මුදුනේම. ඉඳන් y අක්ෂයට සමාන්තර රේඛාවක් ඇන්දොත් x අක්ෂයත් එක්ක මේ එන අවස්ථාවේදී එන තැන තියෙන අගයට කියනවා ભેදක ප්‍රත්‍යබලය කියලා. එහෙනම් මොකක් හරි වස්තුවක් කඩන්න ඕන නම් ඇදලා ભેදක ප්‍රත්‍යබලයට සමාන ප්‍රත්‍යබලයක් දෙන්න ඕනේ. එහෙම දුන්නොත් තමයි ඒ වස්තුව කැඩිලා යන්නේ. Aට ඇද්දට කැඩෙන්නේ නැහැ, Bට ඇද්දට කැඩෙන්නේ නැහැ. B පහු කරගෙන ඇදලා ප්‍රස්ථාරයේ මුදුනම ලක්ෂයට ඇද්දොත් ඒ අවස්ථාවේදී තන්තුව කැඩෙන්න අවශ්‍ය බලය තන්තුවට ලැබෙනවා. ඊට පස්සේ ශීඝ්‍රයෙන් E බෙදීම L වික්‍රියාව වැඩි වෙලා තන්තුව කැඩිලා යනවා. එහෙනම් මෙන්න මෙතෙන්ට තමයි ભેදක ප්‍රත්‍යබලය කියලා කියන්නේ. ભેදක ප්‍රත්‍යබලය. එහෙනම් ලියන්න ભેදක ප්‍රත්‍යබලය යනු වස්තුවක් හෝ ද්‍රව්‍ය කොටසක් මත හෝ බලය යොදන විට එහි විතතිය ශීඝ්‍රයෙන් වැඩි වී කැඩී යන අවස්ථාවක් ලැබේ. මෙහිදී යොදන උපරිම ප්‍රත්‍යබලය ભેදක ප්‍රත්‍යබලය ලෙස හඳුන්වයි. අපි දැන් බලමු තන්තුවක ભેදක ප්‍රත්‍යබලය හොයන පරීක්ෂණයක්. මේ තියෙන තඹ කම්බියක් ඇදලා කැඩෙනකන් අදිනවා. දැන් මෙතන කැට ගහලා ගේජ් 22 කම්බියක් තියෙන්නේ. බලන්න මෙතන විතතිය වැඩි වෙන ඕගොල්ලන් මුලින් මේ හරිය තිබ්බේ එන්න විතතිය වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට බලය මනිනවා. මැනලා ප්‍රස්ථාරයක් අඳිනවා. බලන්න මේ ප්‍රස්ථාරේ එනවා අපි අර කලින් කතා කරපු විදිහට මුලින් සරල රේඛාවක් ඇවිල්ලා සමානුපාතික සීමාව ප්‍රත්‍යස්ථ සීමාව දැන් පොඩි බලයකදී විශාල විතතියක් එන ඕගොල්ලන්ට පේනවද මේ පැත්තට E මැන්නේ මේ පැත්තට F මැන්නේ. අන්න මෙතනදී තන්තුව කැඩිලා ගියා. ඊළඟට ගේජ් 24 තන්තුවක් අදින ඕගොල්ලන්ට එකෙත් E වැඩි වෙනවා පේනවා. වැඩි වෙලා තන්තුවේ ભેදක ලක්ෂයට එනවා. ඒ වෙලාවේදී උපරිම තන්තුව කැඩෙන්න අවශ්‍ය උපරිම බලයට අපි කියනවා ભેදක ප්‍රත්‍යබලය කියලා. ඒකෙත් බලන්න තන්තුව මේ ප්‍රත්‍යස්ථ සීමාව මේ තියෙන්නේ සමානුපාතික සීමාව ප්‍රත්‍යස්ථ සීමාව ඊට පස්සේ තන්තුව ඇතුලේ බන්ධන කැඩෙනවා. දැන් පේනවද මෙන්න මෙතන ભેදක ලක්ෂය ආවා.
ඒ වගේ පරීක්ෂණයක් කරලා අපිට හොයන්න පුළුවන් ભેදක ප්‍රත්‍යබලය. අපි බලමු මේ වගේ කාබන් මිශ්‍ර ලෝහයක් කොහොමද ප්‍රත්‍යබල වික්‍රියා සටහන එන්නේ කියලා. මෙයා 100යි මිලිමීටර්, මෙයා 10යි මිලිමීටර්. නැත්නම් 1.10යි සෙන්ටිමීටර්, මෙයා 1 සෙන්ටිමීටර් විස්කම්භය. දිග 10ක් සෙන්ටිමීටර් වන සම්මත දණ්ඩක් ගන්නවා. ඒක අරගෙන මේ මැෂින් එකේ අදාළ ස්ථානයෙන් තියෙනවා. එතකොට මේකෙන් තන්තු ඇදලා තමයි කඩන්නේ. එතකොට මේකේ විතතිය සහ යොදන බලය තමයි මේ මැෂින් එකෙන් මනින්නේ. මේ විදිහට සම්බන්ධ කරලා දැන් මේක දෙපැත්තට අදිනවා. අදිනකොට යොදන බලය සහ ඇතිවන විතතිය මනිනවා. එතකොට බලන්න ප්‍රස්ථාරයේ නැහැටි මේ පැත්තට විතතිය E, මේ පැත්තට යොදන බලය කිලෝ නිව්ටන් වලින් තමයි මැල්ලා තියෙන්නේ. එන බලය බලන්න ආරම්භක අවස්ථාවේදී බලය වැඩි කරනකොට E වැඩි වෙන්නේ පොඩ්ඩයි. තාම සමානුපාතික සීමාව යන්නේ. කිලෝ නිව්ටන් 12යි සමානුපාතික සීමාව. බලය වැඩි කරනකොට විතතිය පොඩ්ඩයි වැඩි වෙන්නේ. ඊට පස්සේ ප්‍රත්‍යස්ස සීමාවට පොඩ්ඩක් ඇවිල්ලා ඊට පස්සේ පොඩි බලයකින් මේකේ විශාල විතතියක් ඇති වෙනවා. දැන් බලන්න බලය වැඩි කරන්නේ නැහැ. මේකේ දිග විතරයි වැඩි වෙන්නේ. රූප පින්තූරේ පේනවා මේකේ මේ ලෝහය ඇදෙනවා. එහෙම ඇදිලා ගිහිල්ලා ආයෙත් බලය වැඩි වෙනවා. ප්‍රස්ථාරය උඩට යනවා. එහෙම ගිහින් උපරිම ලක්ෂයකට එනවා. ભેදක බලය දැන් මෙතන උපරිම බලය හොයන්නේ. එනකොට ඕගොල්ලන්ට පේනවා මේ කම්බිය දිග වැඩි වෙලා එක තැනකින් හීනි වෙනවා. දැන් උපරිම බලයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා එක තැනකින් කම්බිය හීනි වෙලා ભેදක ලක්ෂයට එනවා. දැන් ભેදක ලක්ෂයට එන්න ආසන්න අවස්ථාවේ තියෙන්නේ. එතකොට වක්‍රය පල්ලෙහාට එනවා. ඇවිල්ලා මෙන්න මෙතනදී අපි කතා කරපු C ලක්ෂය නැත්නම් ભેදක ලක්ෂය එනවා. ඒතර ප්‍රස්ථාරයේ පොඩි වෙනසක් වුණාට සරලව අපි කතා කරපු ප්‍රස්ථාරයේ හැඩය තමයි මේකේ දක්නට ලැබෙන්නේ. බලන්න මේ තියෙන්නේ අපි ඇදලා කඩපු මිශ්‍ර ලෝහය, කාබන් මිශ්‍ර ලෝහයක්. ඒක දිග සෙන්ටිමීටර් 10ට අපි ගත්තේ. මේ තියෙන්නේ ඔරිජිනල් එක සෙන්ටිමීටර් 10යි. මේ තියෙන්නේ ඇදුණු එක. බලන්න විතතිය 130ක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ දැන් බන්ධන කැඩලා තියෙන්නේ. දැන් මුල් දිගට එන්නේ නැහැ. ප්‍රත්‍යස්ස සීමාව පැනනට පස්සේ ඊළඟට බලන්න ඊළඟ ටෙස්ට් එක ඇලුමිනියම් මිශ්‍ර ලෝහයක් තියෙන්නේ. බලන්න ඒකේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහය ඉහළට බලන්නේ බලය මේ පැත්තට විතතියයි. බලන්න බලය වැඩි කරගෙන යනකොට විතතිය පොඩ්ඩක් වැඩි වෙනවා. තාම සමානුපාතික සීමාවේ යන්නේ. මේ වෙලාවේ තමයි හුක් නියමය අදාළ වෙන්නේ. අන්න ප්‍රත්‍යස්ස සීමාවට ගියා වක්‍ර වුණා. මෙතනින් ඒ ලක්ෂය එන්නේ
A ලක්ෂය මේ හරිය B ලක්ෂය. දැන් ඇතුලේ බන්ධන කැඩිලා විතතිය ගොඩාක් වැඩි වෙනවා. දැන් අපිට මේක මුල් දිගට ගේන්න බෑ. A ලක්ෂය සහ BC ලක්ෂ පහ වුණා. මෙතන A මෙතන B. දැන් උපරිම බලයකට එනවා. ඇවිල්ලා මේකත් කැඩිලා යනවා. බලන්න ඒකේ ભેදක ලක්ෂය එන තැන. තර මේකේ අර වගේ ඉස්සෙල්ලා වගේ හීනි වෙන්න එකපාරම කැඩලා ගියා. මෙන්න මෙතන C ලක්ෂය ආව ભેදක ලක්ෂය. එතකොට අපි ලෝහයකට තමයි අපි මේ වක්‍රය ඉස්සර වෙලා යන්නේ. මෙන්න මේ වගේ සමහර ද්‍රව්‍ය වලට මේ වක්‍රයේ පොඩි වෙනසක් වෙන්න පුළුවන්. නමුත් මූලික හැඩය කලින් කතා කරපු හැඩය. මෙතන A මෙතන B මේ C ලක්ෂය. මේ උපරිම අවස්ථාව තමයි ભેදක බලය නැත්නම් ભેදක ප්‍රත්‍ය බලය එන්නේ. ඊළඟ මාතෘකාව ලියන්න දුනු නියතය. මේකට බල නියතය කියලාත් කියනවා. ලියන්න මාතෘකාව. දුන්නක් කියලා කියන්නේ ස්ප්‍රීන් එක. ඊතල විදින දුන්නක් නෙමෙයි. මෙන්න මේ හැඩයට අර අපි මුලින්ම පෙන්නපු හදපු ස්ප්‍රීන් එක මතක ඇති. දුන්නක් කියලා කියන්නේ. එතකොට මේ වගේ දුනු ඕගොල්ලෝ දැකලා ඇති. එක් තැන්වල යොදලා තියෙනවා. පෑන් වල තියෙනවා. ඊළඟට පොඩි උපකරණව ඇතුලේ තියෙනවා. වට කීපයක් පමණක් තියෙන දුනු ඕගොල්ලෝ දැකලා ඇති. ඊට අමතරව වාහනවල සස්පෙන්ෂන් වල විශාල දුනු බයික් වල ඕගොල්ලෝ දැකලා ඇති. එතකොට වාහනයකට නැග්ගාම මේ දුන්න සංකෝචනය වෙනවත් ඕගොල්ලෝ දැකලා ඇති. බලයක් ඇවිල්ලා මේ දුන්න සංකෝචනය වෙනවා. අපි ඒ දුනු ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. එතකොට දුන්නක් ගත්තොත් මම මෙහෙම ගන්නම්. ආරම්භක දිග මේකේ L කියලා ගන්න. මේ දුන්න උඩට ගැට ගහලා තියෙන්නේ. ඊළඟට මේ දුන්නට බාරයක් යොදන්න. මේ දුන්නේ දිග වැඩි වෙනවා. ආරම්භයේදී දුන්නේ විතතියක් නැහැ. හැබැයි මේ දුන්නට ස්කන්ධ යොදන්න මේ දුන්නේ දිග වැඩි වෙනවා. එහෙනම් මෙතනින් බලයක් යොදන්න F වැඩි කරන්න E වැඩි වෙනවා. එහෙනම් ඕගොල්ලෝ දැක්ක අර ඉස්සෙල්ලා සමීකරණේ වගේමයි F වැඩි කරන්න Eත් වැඩි වෙනවා. එහෙනම් F Eත් එක්ක අනුලෝමව සමානුපාතිකයි කියලා කියනවා. ඒ කියන්නේ F වැඩි වෙනකොට Eත් ඒ හා සමානව වැඩි වෙනවා. අනුලෝමව සමානුපාතිකයි කියලා කියනවා. අනුලෝම සමානුපාතිකයි කියන්නේ එක් විචල්‍යයක් වැඩි වෙනකොට අනිත් විචල්‍යයත් වැඩි වෙනවා නම් අපි අනුලෝමව සමානුපාතිකයි කියලා කියනවා. හරි. එහෙනම් මෙතන තියෙන්නේ අනුලෝමව සමානුපාතික සම්බන්ධය. එහෙනම් මේක සමීකරණයක් බවට පත් කරන්න මේ සමානුපාතික නියතය අයින් කරන්න සමාන ලකුණකුයි නියතයකුයි දාන්න ඕනේ. එහෙනම් දැන් අපිට එනවා F සමානයි KE කියලා. මෙන්න මේ K කියන එකට තමයි දුනු නියතය නැත්නම් බල නියතය කියලා කියන්නේ. එහෙනම් අපිට ස්ප්‍රීන් සඳහා නැත්නම් දුනු සඳහා සමීකරණයක් එනවා F සමානයි KE කියලා. F කියන්නේ යෙදූ බලය, E කියන්නේ විතතිය. K කියන්නේ දුනු නියතය. ඒ ටික ලියන්න. F කියන්නේ යෙදූ බලය, E කියන්නේ විතතිය, බලය යොදන්නේ නිව්ටන් වලින්, විතතිය මනින්නේ මීටර වලින්, K කියන්නේ දුනු නියතය. එහෙනම් දුනු නියතයේ ඒකක හොයන්න කියලා කිව්වොත් මේ සමීකරණයට ආදේශ කෙරෙහි හැකි F සමානයි KE. F මනින්නේ නිව්ටන්, KE මනින්නේ මීටර. එහෙනම් N බෙදීම M සමානයි K. එහෙනම් මීටරයට නිව්ටන්. මීටරයට නිව්ටන් තමා කේවල ඒකක. ඒකත් ලියා ගන්න. මෙහෙම උදාහරණයක් ලියන්න.
දුන්නකට නිව්ටන් 20ක බලයක් යෙදූ විට ඇති වූ විතතිය සෙන්ටිමීටර් 2ක් විය. දුන්නේ දුනු නියතය සොයන්න. එතකොට ආදේශ ක්‍රියාවක F සමානයි KE. බලය නිව්ටන් 20යි. K අහන්නේ E දාන්න ඕනේ මීටර් කරලා 2 වැඩි කිරීම 10 ඍණ 2යි. එතකොට 20 බෙදීම 2 වැඩි කිරීම 10 ඍණ 2යි. K 10 ඍණ 2 උඩට ගියාම 10 ධන 2ක් වෙනවා. එතකොට එනවා 2000ක්. බෙදීම 2යි. K. එහෙනම් K උත්තරේ එනවා 1000ක් කියලා. 1000යි මීටරයට නිව්ටන් කියලායි Kට එන්නේ. එහෙනම් මං ඊළඟට අහනවා මෙම දුන්නට නිව්ටන් 150ක බලයක් යෙදූ විට ඇතිවන විතතිය සොයන්න. දැන් ඒ දුන්නටම නිව්ටන් 150ක බලයක් දෙනවා. දැන් අහනවා මේකේ E කොච්චරක්ද කියලා. එහෙනම් ආයෙත් අපිට F සමානයි KE දාන්න පුළුවන්. දැන් K හොයාගත්තා ඉස්සර වෙලා. ඒ හොයාගත්තු K ආදේශ කරන්න පුළුවන්. එහෙනම් F 150යි K 1000යි E තමා අහන්නේ. එහෙනම් එක බිඳුවක් කැපෙනවා 15 බෙදීම 100ක් කියලා එනවා E. 0.1.5 මීටර වලින් තමයි E එන්නේ. අපි SI එකක වලින් ආදේශ කරේ. එහෙනම් සෙන්ටිමීටර නම් 15ක් කියලා එනවා. හැදෙන විතතිය. මේ ගණනත් ලියන්න. දුන්නක කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් එල්ලූ විට ඇතිවන විතතිය මිලිමීටර 8ක් වේ. දුනු නියතය සොයන්න. ඉන්පසු එහි කිලෝග්‍රෑම් 250ක් එල්ලූ විට ඇතිවන විතතිය සොයන්න. බලන්න මෙහෙමද උත්තර ආවේ කියලා. F සමානයි KE දාපුවාම 62500ක් එනවා. දුනු නියතය. ඊළඟට ආයෙ F සමානයි KE දාපුවාම සෙන්ටිමීටර 4ක් එනවා. කිලෝග්‍රෑම් 250ක් එල්ලපුවාම ඇතිවන විතතිය. ඊළඟට ලියන්න පොඩි මාතෘකාවක් ශ්‍රේණිගත දුනු පද්ධති. ඒ කියන්නේ දුනු දෙකක් එකට සම්බන්ධ කරොත් අපි ගමු එක දුන්නක් මේ විදිහට තියෙනවා. අනිත් දුන්න ශ්‍රේණිගතව මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. දුනු දෙකක්. එහෙම සම්බන්ධ කරලා බලයක් දුන්නොත් F කියලා කොහොමද මේකේ දුනු නියතය වෙනස් වෙන්නේ කියන එකයි හොයන්න යන්නේ. අපි ගමු පළවෙනි දුන්නේ දුනු නියතය K1යි. දෙවෙනි දුන්නේ දුනු නියතය K2යි. එහෙම බලයක් F කියලා දුන්නාම මේකේ විතති දෙකක් ඇති වෙනවා. අපි ඒක ගමු මේ විදිහට. දැන් දුන්න ඇදෙනවා. පළවෙනි දුන්නේ විතතිය E1යි. දෙවෙනි දුන්නේ ඇති වෙච්ච විතතිය E2යි කියලා ගමු. F බලය. එතකොට දුනු දෙකටම බලපාන්නේ එකම බලය. එහෙනම් අපිට පුළුවන් මේ දුනු වල තනි තනියෙන් එක දුන්නකට F සමානයි KE සමීකරණේ දාන්න. එතකොට මේ දුනු දෙකටම බලපාන එකම F බලය. ඇයි දුනු දෙකම ශ්‍රේණිගතයි. ඒ නිසා දුනු දෙකටම එකම බලය බලපාන නිසා පළවෙනි දුන්නට රතු පාට දුන්නට දැම්මොත් K1 කියන දුනු නියතයේ තියෙන දුන්නට F සමානයි දුනු නියතයේ K1යි විතතිය E1යි. ඊළඟට නිල් පාට දුන්නට දැම්මොත් මෙයා පළවෙනි සමීකරණේ F ඒකෙත් බලය F දුනු නියතය K2යි විතතිය E2යි. ඒක දෙවෙනි සමීකරණය.
ඊළඟට දැන් මේ මුළු දුන්නෙම දුනු නියතය හොයන්න යන්නේ අපි මුළු දුන්නටම. මුළු දුන්නටම F සමානයි KE දානවා. එතකොට ඒකෙත් බලය F සමානයි දුනු නියතය අපි ඒකේ K කියලා ගත්තොත් E කියන්නේ E1 ධන E2ටයි මුළු දුන්නම ගත්තොත් E1 ධන E2 දුරක් ඇදෙනවා. එහෙනම් අපිට පුළුවන් E1 E2ට 1 සහ 2 සමීකරණය මෙයා 3යි කියලා ගත්තොත් අපිට පුළුවන් මේ සමීකරණයෙන් F බෙදීම K1 සමානයි E1 අනිත් සමීකරණයෙන් පුළුවන් F බෙදීම K2 සමානයි E2 කියලා හදාගන්න. ඒ දෙක අපි ආදේශ කරනවා තුන්වෙනි සමීකරණයට 1 හා 2න් 3ට ආදේශය. එහෙනම් F සමානයි K හොයන්න ඕනේ. E1 කියලා කියන්නේ F බෙදීම K1 ධන F බෙදීම K2. ටිකක් සුළු කරොත් අපිට පුළුවන් F වරහණෙන් එළියට අරන් කපලා දාන්න. F එළියට ගත්තොත් 1 බෙදීම K1 ධන 1 බෙදීම K2 කියලා එනවා. එතකොට F කැපිලා යනවා. ඊට මේ පැත්තේ 1 ඉතුරු වෙනවා සමානයි K මෙතන පොදු හරය ගත්තොත් K1 K2 මෙතෙන්ට එනවා K2 ධන K1 හරස් ගුණ කරොත් K එනවා K1 K2 බෙදීම K1 ධන K2යි කියලා ශ්‍රේණිගත අවස්ථාවේදී මුළු දුන්නේ දුනු නියතය. එහෙනම් අපි එක සමාන දුනු නියතයේ තියෙන දුනු දෙකක් මෙහෙම ගැට ගැහුවොත් මොකද වෙන්නේ කියලා බලමු. එක සමාන දුනු නියතයේ තියෙන්නේ මෙයත් K මෙයත් K දුනු දෙකක් ගැට ගැහුවොත් එහෙනම් අපිට මේ සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. දෙන්න K අනිත් එක්කෙනත් K මෙතනත් K ධන මෙයත් K අපි දුන්නු නියතයේ K ඩෑෂ් කියලා ගමු. එහෙනම් උඩ එනවා K වැඩි කිරීම K යට එනවා දෙකක් K කියලා. එහෙනම් එක K එකක් කැපෙනවා. එහෙනම් K ඩෑෂ් එනවා K බෙදීම 2යි කියලා. එහෙනම් එක සමාන දුනු දෙකක් දුනු නියතයේ K වන දුනු දෙකක් එකට ගැට ගැහුවොත් ශ්‍රේණිගතව ඒකේ සංප්‍රයුක්ත දුනු නියතය K බෙදීම 2ක් වෙනවා. මේ ටිකත් ලියා ගන්න. එතකොට මේ සමීකරණේ ගන්න විදිය මතක තියාගන්න. මේ විදිහට තමයි ඒක ඔප්පු කරන්නේ. මේක මතක තියාගන්න MCQ එකකට වගේ දෙන්න පුළුවන්. ඊළඟ එක ලියන්න සමාන්තරගත දුනු පද්ධති. සමාන්තරගත දුනු පද්ධති. දැන් අර ඉස්සර වෙලා ගත්ත දුනු දෙක සමාන්තරගත විදියට සම්බන්ධ කරනවා. මෙහෙම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා F බලයක් යොදනවා. මේ දෙක එකට සම්බන්ධ කරලා F බලයක් යොදනවා පල්ලෙහාට. එහෙම යොදපුවාම මේ දුනු දෙකම ඇදෙන්නේ එකම විදිහට. E වෙනස් වෙන්නේ නැහැ. මොකද දුනු දෙකට එකකට වැඩිපුර ඇදෙන්න බෑ. ඒ නිසා E වෙනස් වෙන්නේ නැහැ. හැබැයි යෙදෙන බලය වෙනස් වෙනවා. ඒ නිසා අපි ගමු පළවෙනි දුන්නට යෙදෙන බලය F1යි දෙවෙනි දුන්නට යෙදෙන බලය F2යි කියලා. මෙයාට යෙදෙන බලය F1යි මෙයාට යෙදෙන බලය F2යි. හැබැයි මේක ඇදුන දෙක දුර E විතතිය දෙන්නගෙම සමානයි. එහෙනම් අපි සමීකරණයට ආදේශ කරමු. පළවෙනි දුන්නට F1 සමානයි මෙයා K1යි මෙයා K2යි. සංප්‍රයුක්ත දුන්නේ දුනු නියතය අපි K කියලා ගමු. රතු පාට දුන්නට ආදේශ කරොත් K1 ඇදුණු දිග E මෙයා 1.
ඊට පස්සේ නිල් පාට දුන්නට ආදේශ කරනවා F2 එයාගේ බලය K2 විතතිය ඊමයි. මෙයා 2. ඊළඟට මුළු දුන්නටම ආදේශ කරනවා. මුළු දුන්නටම නැත්නම් සංප්‍රයුක්ත දුන්නට තම ආදේශය බලය F සමානයි දුනු නියතය අපි K ගන්න හොයන්න යන්නේ ඇදිනු දිග E. මෙයා 3යි. එහෙනම් මෙතනදී F කියන්නේ F1 ධන F2 කියලා ඔයගලන්ට තේරෙනවා. මුළු බලය F අපි දුන්නේ ඒ දෙන සමානව බෙදිලා යනවා F1 ධන F2 විදිහට. එහෙනම් අපි 1 2 සමීකරණේ එකතු කරනවා. 1 ධන 2. 1 ධන 2. එතකොට එනවා F1 ධන F2 සමානයි K1 E ධන K2 E. එහෙනම් F1 ධන F කියන්නේ කැපිටල් F. එහෙනම් F සමානයි K1 E ධන K2 E. මේක ගිහිල්ලා ආදේශ කරනවා තුන්වෙනි සමීකරණයට. එතකොට එනවා K1 E ධන K2 E සමානයි KE. මේක E පොදු සාධක ඔයගලන්ට පේනවා කැපිලා යනවා. එහෙනම් K එනවා K1 ධන K2යි කියලා. එහෙනම් දුනු දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරොත් සංප්‍රයුක්ත දුනු නියතය ඒ දුනු නියත දෙකේ එකතුව කියලා එන්නේ. එහෙනම් අපි හිතමු සමාන දුනු දෙකක් ගත්තා කියලා. එක සමාන දුනු දෙකක් ගත්තොත් ඒ දෙක අරන් සමාන්තරගතව සම්බන්ධ කරොත් සංප්‍රයුක්ත එකේ දුනු නියතය එන්නේ. එහෙනම් මේකට ආදේශ කරොත් K ධන K K ඩෑෂ්. එහෙනම් දෙකක් K කියලා එන්නේ. එහෙනම් එක සමාන දුනු දෙකක් සමාන්තරව සම්බන්ධ කරොත් සංප්‍රයුක්ත දුනු නියතය ඒ දෙකේ එකතුවට සමාන වෙනවා. මේ ටිකත් ලියා ගන්න. මේ උදාහරණ ලියන්න. දුනු නියතය මීටරයට නිව්ටන් 800ක් වන දුන්නක් සහ මීටරයට නිව්ටන් 400ක් වන දුන්නක් රූපයේ පරිදි සම්බන්ධ කර නිව්ටන් 100ක බලයක් යෙදූ විට ඇතිවන විතතිය සොයන්න. ඒතර මුලින්ම කරන්න ඕනේ සංප්‍රයුක්ත දුනු නියතය හොයාගෙන ඉන්න ඕනේ. නැත්නම් අර ඉස්සර වෙලා වගේ තනි තනි දුන්නට දාලා E හොයලා ඒ E දෙක එකතු කරන්න ඕනේ. දැන් අපි දන්නවා මෙතනදී සමීකරණයේ එන්නේ සංප්‍රයුක්ත දුනු නියතය එන්නේ දෙන්නගේ ගුණිතය බෙදීම දෙන්නගේ එකතුව කියලා ආවේ. K1 K2 K1 ධන K2යි කියලා ආවේ. එහෙනම් මේකට ආදේශ කරලා සංප්‍රයුක්ත දුනු නියතය හොයාගත්ත හැකි. 800යි වැඩි කිරීම 400 බෙදීම 800 ධන 400. එතකොට එනවා අපිට 800 වැඩි කිරීම 400 එකතු කරොත් මේ දෙක 1200ක් කියලා එනවා. ඒතර අපිට 1.2 කපන්න පුළුවන්. ඒ හින්දා මම උඩ එක වැඩි කරේ නැහැ. ඊට 4 වරක් 1යි 4 වරක් 3යි 800 බෙදීම 3ක් කියලා එන්නේ. දුනු නියතය. එතකොට එනවා 266.6යි මීටරයට නිව්ටන් කියලා. හරි. එහෙනම් අපිට සමීකරණයට ආදේශ කරන්න පුළුවන් මුළු දුන්නටම F සමානයි KE දානවා. ඒතර F 100යි. දැන් අපි දුන්නු නියතය හොයාගත්තා. එතන 800 බෙදීම 3 දාන්න. මොකද බෙදීමට දශම ගොඩක් එන නිසා හරියට බෙදෙන්නේ නැහැ මේක. එතකොට හරි උත්තරේ එන්නේ නැහැ. ඒ නිසා භාග සංඛ්‍යාව දාන්න එතකොට ලේසි. ඊට පස්සේ බිංදු දෙකක් කැපෙනවා. දෙපැත්තේ 3 බෙදීම 8 සමානයි E කියලා එන්නේ. එතකොට එනවා E 0.3යි 7යි 5යි E මීටර් කියලා. මේ ගානත් හදාන්න. එම දුනු දෙක සමාන්තරගතව සම්බන්ධ කර ඉහත බලයම යෙදුවහොත්
ඇතිවන විතතිය සොයන්න. එතකොට දුනු නියතයේ සංප්‍රයුක්ත දුනු නියතය මේ දෙකේ එකතුව 800 ධන 400. එහෙනම් එනවා 1200යි මීටරයට නිව්ටන්. එහෙනම් දානවා F සමානයි KE. K කියන්නේ දැන් 1200යි F බලය 100යි. එහෙනම් බිංදු දෙකක් කැපිලා යනවා. එක බෙදීම 12යි කියලා එනවා E. එතකොට එනවා 0.0.883 මීටර කියලා. මේ ගානත් හදාන්න. දුනු නියතය 500යි මීටරයට නිව්ටන් වන දුන්නක් සහ දුනු නියතය 1500යි මීටරයට නිව්ටන් වන දුනු දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කර කිලෝග්‍රෑම් 50ක් එල්ලූ විට ඇතිවන විතතිය සොයන්න. සංප්‍රයුක්ත දුන්නේ දුනු නියතය සොයන්න. ඒකටම ලියන්න මෙම දුනු දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කර කිලෝග්‍රෑම් 50ක ස්කන්ධය එල්ලූ විට සංප්‍රයුක්ත දුනු නියතය සොයන්න. ඇති වූ විතතිය සොයන්න. හරි. ඊළඟට අපිට පුළුවන් මේ F සමානයි KE කියන සමීකරණය රබර් පටියක් සඳහාද භාවිතා කරන්න. අපි ගමු රබර් පටියක් මෙහෙම ගැට ගහලා F බලයක් දෙනවා. එතකොට මේ රබර් පටිය ඇදෙනවා. කලින් තිබුණු දිගට වඩා විශාල ප්‍රමාණයක් ඇදෙනවා රබර් පටියක් ගත්තාම. එතකොට ඒ ඇදෙන විතතිය සමහරට රබර් පටිය වගේ දෙගුණයකටත් වැඩිය සමහරට දෙගුණයක් හෝ ඊටත් වැඩි වෙන්න පුළුවන්. බලය දුන්නාම. එතකොට ඇදුණු දිග E. එතකොටත් යොදන බලයත් එක්ක මේ රබර් පටියේ දිග වැඩි වෙනවා. එහෙනම් F සමානයි KE කියන සමීකරණේ මේකටත් හරි. එහෙනම් මෙතනදී K කියන්නේ දුනු නියතය නෙමෙයි K කියන්නේ බල නියතය වෙනවා. ඒකකත් අර කලින් එකමයි වචන විතරයි වෙනස් වෙන්නේ. ඒකට උදාහරණ ගානක් ලියන්න. රබර් පටියකට නිව්ටන් 20ක බලයක් යෙදූ විට ඇති වූ විතතිය සෙන්ටිමීටර් 20ක් වේ. බල නියතය සොයන්න. එතකොට F සමානයි KE යෙදූ බලය නිව්ටන් 20යි K අහන්නේ E කියන්නේ සෙන්ටිමීටර් 20.2යි මීටර් කරලා දාන්න ඕන. එහෙනම් 20 බෙදීම 0.2 සමානයි K. එතකොට අපිට එනවා 100ක් කියලා මීටරයට නිව්ටන් K. එහෙනම් සෙන්ටිමීටර් 20ක් ඇදෙන්න නිව්ටන් 20ක් දෙන්න ඕනේ. එහෙනම් මීටරයක් ඇදෙන්න නම් නිව්ටන් 100ක් දෙන්න ඕනේ කියන එකයි මේකේ තේරුම. එහෙනම් ඒකට මෙහෙම ලියන්න. මෙහි නිව්ටන් 5ක ස්කන්ධයක් එල්ලූ විට ඇතිවන විතතිය සොයන්න. දැන් මේක නිව්ටන් 5ක් එල්ලන්නේ. එහෙනම් ඇතිවන විතතිය අහනවා. එහෙනම් F සමානයි KE. F නිව්ටන් 5යි දැන් K හොයාගත්ත 100යි. E තමයි අහන්නේ. එතකොට 5 බෙදීම 100යි. E 0.05යි මීටර් කියලා එනවා. කියන්නේ සෙන්ටිමීටර් නම් 5ක්. උත්තරේ එනවා E. මේ ගානත් ලියන්න. බල නියතය 400ක් මීටරයට නිව්ටන්. රබර් පටියක් මත කිලෝග්‍රෑම් 10ක් එල්ලා ඇත. ඇතිවන විතතිය සොයන්න.
F සමානයි KE F 100ක් කියන්නේ එතකොට මේක නිව්ටන් කරොත් නිව්ටන් 100යි K 400යි E තමයි අහන්නේ දෙන දිග බිංදු 2 කැපෙනවා එතකොට එක බෙදීම 4ක් E 0.25යි මීටර් E මේ ගානත් ලියන්න දුනු නියතය 200යි මීටරයට නිව්ටන් ඌ සරල සම රබර් පටි දෙකක් යොදාගෙන රූපේ පරිදි කැටපෝලයක් සාදා ඇත. කැටපෝලය මත නිව්ටන් 40ක බලයක් යොදා ඇද ඇති විට එක් රබර් පටියක ඇතිවන විතතිය සොයන්න. එතකොට රබර් පටි දෙක සමාන නිසා නිව්ටන් 40 දෙකට බෙදෙනවා. එතකොට එකකට නිව්ටන් 20ක් එනවා. අනිත් එකටත් නිව්ටන් 20යි. එහෙනම් තනි තනියෙන් F සමානයි KE දැම්මනම් හරි. එතකොට යෙදුම් බලය එක පටියකට නිව්ටන් 20යි. බල නියතය 200යි. E තමයි අහන්නේ. 20 බෙදීම 200 සමානයි E. එක බිංදුවක් කැපිලා යනවා. එක බෙදීම 10ක් කියලා එන්නේ. එතකොට එනවා 0.1 මීටර සමානයි E. එදෙන දිග 0.1 මීටර. ඊළඟ මාතෘකාව ලියන්න ඇදි තන්තුවක ගබඩා වෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය. එහෙනම් තන්තුවක් ඇදලා අතෑරපුවාම මුල් දිගට එනවා කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒ සමානුපාතික සීමාව සහ ප්‍රත්‍යස්ත සීමාව ඇතුලේ. එහෙනම් එහෙම වෙන්නේ අපි කාර්යයක් කරලා බලයක් දීලා දුරක් චලනය කරපුවාම කාර්යයක් සිද්ධ වෙනවා. ඒ කරන කාර්ය ඒ තන්තුවේ නැත්තම් කම්බියේ ගබඩා වෙනවා ශක්තිය විදිහට. අන්න ඒ ශක්තියට කියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. ඕගොල්ලෝ දැන් ශක්ති කීපයක් දන්නවා. විද්‍යුත් ශක්තිය, ඊළඟට තාප ශක්තිය, චාලක ශක්තිය, විභව ශක්තිය, කාර්ය ශක්තිය එක එක පාඩම් වලදී ශක්ති කීපයක් දන්නවා. මේ පාඩමේදී තව ශක්තියක් එනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය. එහෙනම් ශක්තියක් මනින්නේ එහෙනම් ජූල් වලින්. එහෙනම් මේ ඇදි තන්තුවක ගබඩා වන ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගැන තමයි හොයන්න යන්නේ. එහෙනම් උගලන් මතක ඇති තන්තුවක් තියෙනවා අපි මෙහෙම ගමු. තන්තුවට F කියලා බලයක් දෙනවා. එමෙ F කියලා බලයක් දුන්නාම මේ තන්තුව යම්කිසි දුරක් ඇදෙනවා. අපි ඒ දුර ගමු E කියලා. ඇදෙන දිග E කියලා දිගක් ඇදෙනවා F කියලා බලයක් දීපු නිසා. ඇදුණු දිග E. එහෙනම් කාර්ය ශක්තිය පාඩමේ මතක ඇති කාර්ය හොයන පළවෙනි සමීකරණේ බලය වැඩි කිරීම බලයේ දූ දිශාවට චලනය වූ දුර FD E සමානයි FD. E කියන්නේ ශක්තිය, F කියන්නේ බලය, D කියන්නේ චලනය වූ දුර. එහෙනම් මෙතනදී F කියලා බලය ආරම්භයේදී F කියලා දුන්නාට ආරම්භයේදී අපි මේක දිග වැඩි කරගෙන තමයි එන්නේ. එතකොට ආරම්භක අවස්ථාවේදී යෙදූ බලය බිඳුවයි. මොකද මුලින් තන්තුව ඇදිලා නැහැ. ඊට පස්සේ තන්තුව තව ටිකක් දිග වැඩි කරන්න දෙන්න ඕනේ බලය ටිකක් වැඩි. ඊළඟට තන්තුව දිග වැඩි කරන්න ඊට වඩා වැඩි බලයක් දෙන්න ඕනේ. එහෙම බලය වැඩි කර අපි F දක්වා වැඩි කරා. එහෙනම් අපි නියත බලයක් දීලා නෙමෙයි මේ තන්තුවේ දිග ක්‍රමක්‍රමයෙන් වැඩි කරේ. ඒ නිසා අපි Fට දාන්නේ මධ්‍යන්න බලය. එහෙනම් ආරම්භක බලය දන අවසාන බලය බෙදීම 2 කියන එක තමයි අපි බලයට ආදේශ කරන්නේ. ඒකට හේතුව මම දැන් කලින් කිව්වා අපි නියත බලයක් නෙමෙයි දුන්නේ. චලනය වූ දුර මෙතනදී ඒක ඇදුණු දිගට සමානයි.
එහෙනම් E සමානයි භාගයයි FE කියලා එනවා. එහෙනම් ඇදි තන්තුවක ගබඩා වූ ප්‍රත්‍යස්ත විභව ශක්තිය සමානයි භාගයයි FE කියන සමීකරණයට. එහෙනම් පැත්තකින් ලියන්න E කියන්නේ ශක්තිය මනින්නේ ජූල් වලින්. F කියන්නේ යෙදූ බලය මනින්නේ නිව්ටන් වලින්. E කියන්නේ විතතිය මනින්නේ මීටර වලින්. අපිට ඒක මෙහෙම ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට මතක ඇති කලින් ප්‍රස්ථාරයක් ඇඳා සමානුපාතික සීමාව ඇතුලේ විතතියට එදිරිව බලය විතතිය වැඩි කරගෙන යනකොට බලය වැඩි වෙනවා කියලා මූල ලක්ෂයේ සිට වැඩි වෙන සරල රේඛාවක්. එතකොට අපි ඒ ලක්ෂයට ආවා කියලා ගත්තා. ඒ ලක්ෂය කියලා කිව්වේ සමානුපාතික සීමාව. එහෙනම් තන්තුවක් සමානුපාතික සීමාවටම ඇද්දාම ඒ ගබඩා වන විභව ශක්තිය සමානයි මෙන්න මේ විතති ප්‍රස්ථාරයෙන් වටවන වර්ගඵලයට. එහෙනම් අපි මේ තියෙන ත්‍රිකෝණයක් මේ ටික E මේ පාදයේ දිග F. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම දෙක. එහෙනම් එතනත් තියෙන්නේ භාගයයි FE කියන සමීකරණය තමයි ගබඩා වන විභව ශක්තිය සඳහා. මේ ගාන ලියන්න. එක් කෙළවරකින් එල්ලා ඇති සිරස් කම්බියක් එහි පහළ කෙළවරේ නිව්ටන් 20ක භාරයක් එල්ලා ඇදීමෙන් අදිනු ලැබේ කියලා කියනවා. එතකොට ඇති වූ විතතිය මිලිමීටර 1යි. ගබඩා වන විභව ශක්තිය අහන්නේ E සමාන 1 මිලිමීටර. එහෙනම් සමීකරණේ E සමානයි භාගයයි FE භාගයයි F නිව්ටන් 20යි E මිලිමීටර 1යි. එක වැඩි කිරීම 10 ඍණ 3යි. මීටර් කරලා ආදේශ කරන්න ඕනේ. එතකොට මේක සුළු වුණාම එනවා 0.01 ජූල් කියලා. මේ ගානත් ලියන්න. අරස්කඩ වර්ගඵලයේ 3 වැඩි කිරීම 10 ඍණ 6යි වර්ග මීටරද දිග මීටර් 4ක් දවන ඒකාකාර වාණයේ කම්බියක් මිලිමීටර් 1කින් දික් කරනු ලැබේ. කම්බිය අදිනු ලබන බලය සොයා ගබඩා වූ ශක්තිය හොයන්න කියනවා. යම් මාපාංකය දීලා තියෙනවා. එහෙනම් මුලින්ම සමීකරණේ F බෙදීම A සමානයි y වාරයක් E බෙදීම L. ආදේශ කරලා F හොයන්න ඕනේ. එතකොට F වෙනවා 2 වැඩි කිරීම 10 11යි 1 වැඩි කිරීම 10 ඍණ 3යි. මං හරස් ගුණ කරන වර්ගඵලයක් 3 වැඩි කිරීම 10 ඍණ 6යි. බෙදීම 4යි. මේ ටික සුළු කරොත් වෙනවා 1.5 වැඩි කිරීම 10 2ක් නිව්ටන්. ඒ කියන්නේ 150ක් නිව්ටන් කියලා. E සමානයි භාගයක් FE සමීකරණේ දාන්නේ. F දැන් හොයාගත්ත 150යි බෙදීම 2යි E දීලා තියෙනවා මිලිමීටර 1ක්. වැඩි කිරීම 10 ඍණ 3යි. මේක සුළු කරොත් වෙනවා 0.075ක් ජූල් කියලා. මේ ගානත් හදන්න. දිග 1.6ක් මීටර වූද විස්කම්භය 0.6ක් වූද යම් මාපාංකයේ 3 වැඩි කිරීම 10 11යි වර්ග මීටර නිව්ටන් වන ලෝහයකින් දාගත් කම්බියක් දෘಢ ආධාරකයක සිරස් වෙල්ලා අනෙක් කෙළවරට නිව්ටන් 90ක භාරය සම්බන්ධ කර ඇත. කම්බියේ විතතිය සොයන්න. මෙම විතතිය ප්‍රත්‍යස්ත සීමාව නොඉක්මවයි නම් කම්බියේ ගබඩා වී ඇති විභව ශක්තිය සොයන්න. ඊළඟට ලියන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය භාවිතා වන අවස්ථා කීපයක්.
පළවෙනි එක තමයි කැටපෝලයකින් රබර් පටිය ඇදීමේදී පටියේ ශක්තිය ගබඩා වන අතර එම ශක්තිය ගල් කැටයක් විදීම සඳහා යොදා ගැනීම. ඒක ඕගොල්ලෝ දන්නවා කැටපෝලයක රබර් පටියක් තියෙන්නේ. ඒක අදිනකොට අපි යොදන ශක්තිය රබර් පටිය ගබඩා වෙනවා. අතෑරියට පස්සේ ඒ ශක්තිය නිදහස් වෙනවා. ඒක යනවා අර ගලට. ඒතර ගල් කැටේ ගොඩක් ඈතට යනවා. ඊළඟට දුන්නක් සම්පීඩනය කර ඇති විට ගබඩා වී ඇති ශක්තිය සෙල්ලම් තුවක්කුවක් වැනි උපකරණවල භාවිතා වේ. ඒකත් ඕගොල්ලෝ දන්නවා. කම්පන වාරක තුල ගබඩා කරගන්නා ශක්තිය සෙමෙන් මුදා හැරීම හේතුවෙන් වාහනවල ගැස්සීම අවම වේ. කම්පන වාරකයන් ෂොක් ඇබ්සෝබර්ස් ඔයගොල්ලෝ දන්න බයික් වල වාහනවල තියෙනවා. ගැස්සීම අවම කරන්න තමයි මේ ස්ප්‍රින්ට් දාලා තියෙන්නේ. එතකොට උරා ගන්න ශක්තිය සෙමෙන් මුදා හරින එක තමයි කරන්නේ. ඊළඟට කම්බියක් වැනි වස්තු නවුන් ලැබූ විට ඒවා බොහෝ විට යථා ස්වභාවයට පත් නොවි ස්ථිර හැඩය වෙනස් වීමකට ලක් වේ. කම්බිය කීප විටක් නමන ලැබූ විට රත් වීම සිදුවන්නේ ස්ථිර හැඩය වෙනස් වීමකදී ගබඩා වන ශක්තිය තාපය ලෙස මුදා හැරෙන බැවින්ය. ඒක ඔයගොල්ලෝ දන්නවා කම්බියක් වගේ නැත්නම් තහඩුවක් වගේ එකක් අරන් කීප වතාවක් නමනකොට ඒ ස්ථානේ රත් වෙනවා. ඒ කියන්නේ අපි අර කරන කාර්යය තාප ශක්තිය විදිහට තමයි එතනදී මුදා හරින්නේ. මේ ටිකත් ලියා ගන්න. මේ ගානත් හදන්න. දුන්නකට නිව්ටන් 1.5ක බලයක් යෙදූ විට එය මිලිමීටර් 30ක ප්‍රමාණයකින් දික් වේ. දුන්න 0.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් දරාගෙන සිරස් ලෙස එල්ලීමෙන් පවතින විට එහි ගබඩා වන ශක්තිය ගණනය කරන්න. එකී ස්කන්ධය එල්ලීමට පෙර දුන්න නොයදී තිබුණේ යයි සලකන්න කියලා කියනවා. මේ ගණනත් අදාන රූපයේ දැක්වෙන්නේ රබර් පටි දෙකක් භාවිතා කර තනාගත් කැටපෝලයකි. කැටපෝලයේ රබර් පටිවල දිග සෙන්ටිමීටර් 1කින් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය බලය නිව්ටන් 5ක් වේ. කැටපෝලේ ගලක් නැද වූ ළමයෙක් රබර් පටිය සෙන්ටිමීටර් 10ක ප්‍රමාණයක් ඇද ගල් කැටය සිරස්ව ප්‍රක්ෂේපණය කරයි. කැටපෝලේ ඇදීම නිසා එයට අත්වෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය සොයන්න ගල් කැටය එසවෙන උපරිම උස සොයන්න. එතකොට මෙතනදී ශක්ති සමීකරණ භාවිතා වෙන්නේ. එතකොට මෙතනදී E සමානයි භාගයයි Fe සමීකරණයට සමානයි. ශක්තිය. එහෙනම් අපිට මේ ශක්තිය ඕනේ පාඩමක අපි කලින් පාඩම් වල ඉගෙන ගත්තු ශක්ති සමීකරණ වලට සමාන කරන්න පුළුවන්. මේක දැන් මෙතන mgh ට සමාන කරලා තමයි අපි මෙතනදී h උස හොයන්නේ. ඊළඟට අපිට මේක චාලක ශක්තියට සමාන කරන්න පුළුවන් භාගයයි mv වර්ගයට. ආය අපිට මේක mc θට නැත්නම් ms θට සමාන කරන්න පුළුවන්. ඊළඟට f d ට සමාන කරන්න පුළුවන්. ආයේ vit විද්‍යුතයේ සමීකරණයට සමාන කරන්න පුළුවන්. ඔය ඕනේ සමීකරණයකට සමාන කරලා අපිට අහන දෙයකට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් ශක්ති සමීකරණ තමයි මම මේ කීපයක් ලිව්වේ එක එක පාඩම් වල. මෙතනදී නම් සමාන කරන්න ඕනේ මෙන්න මෙයා. එතකොට උපරිම උස හොයන්න පුළුවන්. ඊළඟට මාතෘකාවක් ලියන්න විරූපණය හෙවත් ව්‍යාකෘතිය. ඒ කියන්නේ වස්තුවක් ගත්තාම ඒකේ මූලික හැඩය වෙනස් කරොත් අපි කියනවා ඒකට විරූපණයක් වෙනවා කියලා. එතකොට මේක ත්‍රිමාන හැඩයේ වස්තුවක්. කම්බියක් වගේ එකක් ගත්තොත් දිග වැඩි වෙන එකත් විරූපණය කියලා කියන්න පුළුවන්. නමුත් ඝන වස්තුවක් ගත්තොත් මේකේ පෘෂ්ඨයේ දිගේ බලයක් යොදලා අපිට මේකේ හැඩේ වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට කියනවා අපි විරූපණයක් වෙනවා කියලා. මේ වගේ. දැන් මේ රූපේ මුල් හැඩය මෙතන තියෙනවා. පෘෂ්ඨයේ දිගේ බලයක් යොදලා මේකේ හැඩේ වෙනස් කරනවා. එතකොට මේකට කියනවා විරූපණය වෙනවා කියලා. ඒක ලියා ගන්න වස්තුවක පවත්නා මූලික හැඩය සම්මත ලෙස වෙනස් වන අවස්ථාව විරූපණය ලෙස හැඳින්වේ. උදාහරණයක් ඇඹරීම. වස්තුවක් ඇඹරෙන්න පුළුවන්
ඇඹර වුණාම අපි කියනවා විරූපණය වෙනවා කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් හැඩය වෙනස් වෙනවා. මේක වෙන්නේ පෘෂ්ඨයේ දිගේ තමයි බලයක් යොදාන්නේ. ඊළඟට විරූපණයේ අවස්ථාවක් අපිට ද්‍රවයක් ගත්තොත් ගන්න පුළුවන් මෙහෙම ද්‍රවයක පතුලේ ඉඳලා වායු බුබුලක් ඉහළට ගමන් කරනකොට ඒ වායු බුබුලේ පරිමාව වැඩි වෙනවා. ඒක හොඳට බලන් හිටියොත් තමයි පේන්නේ. මෙච්චර ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඉහළට යන්න දිය බුබුලේ පරිමාව වැඩි වෙනවා. ඒකට හේතුව දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද? ද්‍රවයක පතුලට යන්න පීඩනය වැඩි වෙනවා. ඒක H2G. එහෙනම් උඩට එන්න පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. පීඩනය අඩු වෙනකොට මොකද වෙන්නේ? අර වායු බුබුලේ පරිමාව වැඩි වෙනවා. මේක වායුවක පරිමාව වැඩි වෙන නැත්නම් විරූපණය වෙන අවස්ථාවක් කියලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ පරීක්ෂණ කරලා මේ වගේ බර උස්සන තන්තුවල කේබල් වල දැකලා ඇති ප්‍රත්‍යස්ත සීමාව නැත්නම් සමානුපාතික සීමාව ඇතුළේදී තමා හැම බරක්ම උස්සන්නේ. සමානුපාතික සීමාව ඉක්මවා ගියොත් මේ තන්තුව කැඩිලා යනවා. ඒ නිසා හුක් නියමයට අදාළ සීමාවෙදී තියෙන පරිදි තමයි මේකේ බරක් උස්සන්නේ. ඊට එහා සමානුපාතික සීමාවටවත් ගන්නෙ නැහැ. එතනින් එහාට ගියොත් මේ තන්තුව මේ වගේ කැඩිලා යනවා. ඒතර එක එක බරට එක එක තන්තු හදලා තියෙනවා. ඊළඟට මේ වගේ ගුවන් පාලම් නැත්නම් පාලම් වල කණු හදලා තියෙන්නේ ඒ උපරිම සීමාව ගන්න පුළුවන් වෙන විදිහට. එහෙම නැති වුණොත් වෙන්නේ මේක සම්පීඩනය වෙලා මේ කොලම් නැත්නම් කොන්ක්‍රීට් බීම් කැඩිලා යන එක තමයි වෙන්නේ. ඊළඟට පොඩි මාතෘකාවක් ලියන්න තන්‍ය ද්‍රව්‍ය. ලියන්න තන්‍ය ද්‍රව්‍ය යනු තලන විට, තෙරපන විට, නමන විට, කපන විට, රෝල් කරන විට හැඩය වෙනස් වන ද්‍රව්‍ය තන්‍ය ද්‍රව්‍ය වේ. ඒ කියන්නේ තලනකොට තැලෙනවා නම්, නමනකොට නැමෙනවා නම් කැඩෙන්නේ නැතුව, රෝල් කරනකොට රෝල් වෙනවා නම් කැඩෙන්නේ නැතුව අන්න ඒ වගේ ද්‍රව්‍ය වලට කියනවා තන්‍ය ද්‍රව්‍ය කියලා. උදාහරණ ලෝහ කම්බි, රබර් පටි වගේ ද්‍රව්‍ය. දැන් ඔයගොල්ලෝ දන්නා වීදුරු වගේ ඒවා එහෙම රෝල් කරන්න කපන්න බෑ, කැඩෙනවා, කුඩු වෙලා යනවා. ඒ නිසා තන්‍ය ද්‍රව්‍ය කියලා කියන්නේ නමනකොට, තලනකොට තැලෙනවා නම් අපි කියනවා තන්‍ය ද්‍රව්‍යයක් කියලා. තන්‍ය ද්‍රව්‍ය වල ප්‍රස්ථාරය අපි ඉස්සර වෙලා යන්දා සමානුපාතික සීමාව තියෙනවා. ඊළඟට ප්‍රත්‍යස්ත සීමාවක් තියෙනවා. පොඩි කර්ව් එකක් තියෙනවා. ඊට පස්සේ විතතිය ශීඝ්‍රයෙන් වැඩි වෙලා එක්තරා ස්ථානයකදී කැඩිලා යනවා. අන්න ඒ වගේ ද්‍රව්‍ය වලට කියනවා අපි තන්‍ය ද්‍රව්‍ය කියලා. බල විතති ප්‍රස්ථාරය සම්පූර්ණයෙන්ම කැඩිලා යනකම් තියෙනවා. නැත්නම් ප්‍රත්‍ය බල වික්‍රියා සටහන. එන්දොත් ඒකත් මේ වගේම හැඩයක් එන්නේ. ඒතර අපිට මේ තන්‍ය ද්‍රව්‍ය භාවිතා කරලා එක එක හැඩවල් හදා ගන්න පුළුවන්. තලලා, නමලා, වාණි ද්‍රව්‍ය වලින් ඕවල් දැකලා තියෙනවා. යකඩ, කම්බි, කණු, ගේට්ටු වගේ ඒවා නමලා එක එක හැඩයට හදලා තියෙනවා. සිලින්ඩරාකාර ද්‍රව්‍ය, ත්‍රිකෝණාකාර එක එක හැඩයට හදන්න පුළුවන් තන්‍ය ද්‍රව්‍ය භාවිතා කරලා. දැන් වීදුරු වගේ ඒවාන් එහෙම හදන්න බෑ. නමනකොට කැඩිලා යනවා. ඒ හින්දා තන්‍ය ද්‍රව්‍ය භාවිතා කරලා අපිට එක එක නිර්මාණ කරගන්න පුළුවන්. ඊළඟ මාතෘකාව ලියන්න භංගුර ද්‍රව්‍ය. භංගුර ද්‍රව්‍ය යනු කියලා ලියන්න තලන විට, තෙරපන විට, නමන විට, කපන විට, රෝල් කරන විට සුවිකාර්ය ගුණ ඇති වී කැඩී යන ද්‍රව්‍ය. වරාන් ඇතුලේ කුඩු වී යන ද්‍රව්‍ය භංගුර ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. එතකොට මේ වගේ ද්‍රව්‍ය තලන්න, නමන්න, රෝල් කරන්න බෑ. එහෙම කරන්න ගියොත් මේක කැඩිලා යනවා. ලොකු බලයක් දුන්නොත් කුඩු වෙලා යනවා භංගුර ද්‍රව්‍ය. උදාහරණ වීදුරු ලියන්න චීන චට්ටි, කොන්ක්‍රීට්,
පිලිස්සු මැටි, පිඟාන්, ටයිල්, උළු වගේ ඒවා බලයක් යොදනකොට විශාල බලයක් යෙදුවොත් කුඩු වෙලා යන්නේ. නමන්න තලන්න බෑ. ඒ වගේ ඒවට කියනවා බංගුර ද්‍රව්‍ය කියලා. ඒතර මේ බංගුර ද්‍රව්‍ය වල අපි බල විතති ප්‍රස්ථාරය ඇන්දොත් මේ පැත්තට බලය, මේ පැත්තට විතතිය. ඒතර ප්‍රස්ථාරය එන්නේ මේ විදිහට සමානුපාතික සීමාව එනවා. සමානුපාතික සීමාව ඇවිල්ලා ප්‍රත්‍යස්ත සීමාව ඇතුළේදී මේක කැඩිලා යනවා. පොඩ්ඩක් වෙන්න බලනවා. ඒ අතරේදී කැඩිලා යනවා. එහෙනම් සමානුපාතික සීමාව තියෙනවා. ප්‍රත්‍යස්ත සීමාව ඇතුළේදී කැඩිලා යනවා. එහෙනම් ලියන්න බංගුර ද්‍රව්‍ය ප්‍රත්‍යස්ත සීමාව තුලදී ભેදක ලක්ෂය පැමිණේ. එතකොට B ලක්ෂයට කියනවා ભેදක ලක්ෂය කියලා. සමානුපාතික සීමාව තුලමයි ભેදක ලක්ෂය එන්නේ. ලියන්න ඊළඟට මාතෘකාවක් ප්‍රත්‍යස්ත බව සහ සුවිකාර්ය බව. අපි ගම්මු බෝලයක් රබර් වලින් හදපු බෝලයක් තියෙනවා. මේ බෝලේ බිමට අතෑරියොත් මොකද වෙන්නේ? බිම වැදිලා ආපහු පොළා පනිනවා. බිම වැදිලා ආපහු ඒ උසටම කිට්ටු ගානකට උඩට එනවා. ඊළඟට මැටි ගුලියක් නැත්නම් පිටි ගුලියක් එහෙම අතෑරියොත් බිමට වැටිලා උඩට එන්නේ නැහැ, එතනම තැලිලා යනවා. එහෙනම් බෝලයට අපි ප්‍රත්‍යස්ත ගුණ තියනවා කියලා කියනවා. මැටි ගුලියට නැත්නම් පිටි ගුලියට සුවිකාර්ය ගුණ තියනවා කියලා කියනවා. එතකොට අපි මොකක් හරි අච්චුවක් හදනවා නම් නැත්නම් කෑමක් හදනවා නම් අපිට හැඩේ වෙනස් කරලා හදා ගන්න පුළුවන් ද්‍රව්‍ය වලට සුවිකාර්ය ගුණ තියනවා කියලා කියනවා. මැටි, සිමෙන්ති, බදාම, ප්ලාස්ටර් ඔෆ් පැරිස් වගේ හයි වෙන්න කලින්, හයි වුණාට පස්සේ සුවිකාර්ය ගුණ නැහැ. හයි වෙන්න කලින් සුවිකාර්ය ගුණ තියෙන්නේ. පොඩි බලයකිනුත් ඊටා විශාල විතතියක් ඇති වෙනවා. හැබැයි ආයේ මුල් දිගට එන්නේ නැහැ. අන්න ඒවට අපි කියනවා සුවිකාර්ය ලක්ෂණ තියෙනවා කියලා. ප්‍රත්‍යස්ත ගුණ තියෙන ඒවා ඉස්සෙල්ලා කතා කරා. ඇදලා අතෑරපුවාම ආයේ මුල් දිගට එනවනම් අපි කියවා ප්‍රත්‍යස්තතාව කියලා. එහෙනම් සුවිකාර්ය කියලා කියන්නේ කුඩා බලයකදීත් ඉසා විශාල විතතියක් ඇති වෙලා මුල් දිගට එන්නේ නැති ද්‍රව්‍ය වලට සුවිකාර්ය ද්‍රව්‍ය කියලා කියනවා.